වික්ඛෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරති ඉද්ධ වික්ඛවේ වික්ඛෝ සරාගං වා චිත්තං සරාගං චිත්තං විපජානාති විතරාගං වා චිත්තං විතරාගං චිත්තං විපජානාති සදෝ සංවා චිත්තං සදෝ සංචිත්තං විපජානාති විතදෝ සංවා චිත්තං විතදෝ සංචිත්තං විපජානාති समोहं वा चित्तं समोहं चित्तं विपजानाति वीतमोहं वा चित्तं वीतमोहं चित्तं विपजानाति संकित्तं वा चित्तं संकित्तं चित्तं विपजानाति विक्षिप्तं वा चित्तं विक्षिप्तं चित्तं विपजानाति महद्गतं वा चित्तं महद्गतं चित्तं विपजानाति अमहद्गतं वा चित्तं अमहद्गतं चित्तं विपजानाति सौत्तरं वा चित्तं सौत्तरं चित्तं विपजानाति अनुत्तरं वा चित्तं अनुत्तरं चित्तं विपजानाति समाहितं वा चित्तं समाहितं चित्तं विपजानाति असमाहितं वा चित्तं असमाहितं चित्तं विपजानाति विमुक्तं वा चित्तं विमुक्तं चित्तं विपजानाति अविमुक्तं वा चित्तं अविमुक्तं चित्तं विपजानाति इति अच्युतं वा चित्ते चित्तानुपस्सी विहरति बहिद्धा वा चित्ते चित्तानुपस्सी विहरति अध्यात्म बहिद्धा वा चित्ते चित्तानुपस्सी विहरति समुदय धम्मानुपस्सी वा चित्तस्मिन् विहरति वय धम्मानुपस्सी वा चित्तस्मिन् विहरति समुदय वय धम्मानुपस्सी वा चित्तस्मिन् विहरति अत्ति चित्तन्ति वा पनस्स सति पच्चुपट्टिका होति यावदेव ज्ञानमत्ताय पतिस्सति मत्ताय अनिश्चितो च विहरति न च किञ्चि लोके उपादीयते एवं च किञ्चि लोके उपादीयते एवं को भिक्खवे भिक्खु चित्ते चित्तानुपस्सी विहरति अति पूजनीय विहरगल आरण्य सेनासने सेनासनाधिपति अति पूजनीय नायक स्वामी वහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි සද්ධාවන්ත දසසිල් මෑණිවරුනි පින්වතුනි මාතර බෝධිරාජානන් වහන්සේ අභියස 2010 වර්ෂයේ පැවැත්වෙන सुविशेष पिंकन मालावेहि रात्रि पैवत्वेन सतर सतिपट्टान धर्म देशना मालावेहि तुन्वेनि धर्म देशने चित्तानुपස්සනා धर्म දේශනාවයි මේ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. අද මෙබඳු ධර්ම දේශනාවක් මාලාවක් මේ ස්ථානයේ පැවැත්වෙනවාය. ඒ සඳහා අපට සහභාගී විය හැකිද කියන කාරණය ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ අපට සිහිපත් කළ මොහොතේ මේක පෙර
මේ ස්ථානයේ ධර්ම දේශනාවලට අප සම්බන්ධ වෙලා නැති නිසා නායක හාමුදුරුවන්ගේ ආරාධනාව කොහෙත්ම අපට ඉවත හෙලන්නට නොහැකි නිසා විශේෂයෙන් රාත්‍රී පහන්වනතුරු බොහෝම කැපවීමෙන් මේ පින්තුන් කරන මේ සත්ක්‍රියාවට අපගේ ශක්ති ප්‍රමාණයෙන් අපේ දායක විය යුතුයි කියලා හැඟුණු නිසා මේ ආරාධනාව පිළි අරගෙන අද මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නට අවස්ථාව සලස්වා ගන්නවා. උදෑසන පටන් සීල සමාදානයේ නිරත වෙලා විවිධ මහා පින්කම් සිද්ධ කරලා මේ වනතේ මධ්‍යම රාත්‍රියත් පසුවන තෙක්ම ධර්මානුශාසනාවලට අහුම්කම් දීලා තරමක වෙහෙසකටපත් වෙලයි මේ කොයි කවුරුත් වෙන්නේ. නමුත් අතීත කාලයේ රජවරු සිටුවරු ඒ වගේම සදහැවත් ගිහි පැවිදි බොහෝ දෙනා රාත්‍රී පහන් වනතුරු බොහෝ දුෂ්කරතාවයන් මානසික විසහරලා බෞද්ධයන්ගෙන් සදහ සිටින් දහම් අසපු අවස්ථා අපේ ඉතිහාස කතා ප්‍රවෘත්තිවල අපි අහලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ කොයිතරම් ගතක වෙහෙස දැනුණත් ඒ වගේම නොඑක ආකාරයෙන් කායික ඒ වගේම බාහිර පීඩාවක් මතුවුණත් ඒ සියල්ලක් නොතකා හරිනේ ධර්ම ගෞරවය ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව පෙරදරි කරගෙන මේ දහම් අසන්නට මේ දහම වටහා ගන්නට දරන උත්සාහය පිළිබඳව විශේෂයෙන් අපේ ප්‍රසාදයේ පළ කරමින් අද ධර්ම දේශනාව ආරම්භ කරන්නට සූදානම් වෙයි. යම් කෙනෙකුට මේ දේශනාව කරගෙන යන අතරතුරේ යම් කායික අපහසුතා මතුවෙනවා නම් ඒ පින්නතුන් තමන්ට පහසු හැටියට ඉරියව් වෙනස් කරගත්තාට වරදක් නැහැ. අනිත් ළඟපාත ඉන්න අයට අවහිරයක් බාධාවක් නොවන හැටියට සද්ද බද්ද නොනගෙන හැටියට අන් අයගේ ධර්ම ශ්‍රවණයට බාධා නොවන හැටියට තමන්ගේ කායික පහසුව තමන්ට අවශ්‍ය විදිහට සලසා ගන්නා ලෙස මෙත් සිතින් සියලු දෙනාටම සිහිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ නිවන් දැකීම සඳහා දෙවියන් සහිත බඹුන් සහිත සදේවක ලෝකයාට නොවන දින්නා වූ එකම මඟක් පවතිනවා. ඒ තමයි මේ සතිපට්ඨාන භාවනාව කියන බව සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවා. ඒ සිහිය පිහිටවා ගන්නා අවස්ථා හතරක් පිළිබඳව කය මුල් කරගෙන වේදනාව මුල් කරගෙන සිත මුල් කරගෙන චිත්තයේ හටගන්නා මනෝභාවයන් ඒවත් ධර්මයන් මුල් කරගෙන ඒ සිහිය පිහිටවා ගන්නේ කොහොමද කියන බව උන්වහන්සේ නැරෙන්නේ දේශනා කළා. මම හිතන්නේ මුල් අනුශාසනාවන්හිදී මේ සතිපට්ඨානය කියන්නේ කොහොමද කියලා යම් තරමකට පැහැදිලි කරන්නට ඇති. මුල්ම ධර්ම දේශනාවකට අහන්නට අවස්ථාවක් ලැබුණේ නැහැ. මම හිතන්නේ මේ වන විට සිහිය කියන්නේ මොකක්ද කියලා එක්තරා ප්‍රමාණයකට හඳුනාගෙන නැහැ. ඒ පිළිබඳව වචන කිහිපයක් සිහිපත් කරලා චිත්තානුපස්සනා සතිපට්ඨානයේ කෙරෙහි අවධානය යොමු කරන්නට අපි අදහස් කරනවා. සිහියයි කියලා කියන්නේ සේනාසනේ නායක ස්වාමීන් වහන්සේ මට ආරාධනාව කරලා විමසුවේ ඔබ වහන්සේ මේ සතර සතිපට්ඨානයේ කෙබඳු දේශනාවක් කරන්නට කැමතිද? මම බොහොම කැමැත්තෙන් බාරගත්තා නායක හම්බුනේ මම හිතනම් චිත්තානුපස්සනාව කරන්න කියලා. එතරම්ම අපිට මේක ප්‍රිය වෙන්නේ එතරම්ම සිටිය යුතු එතරම්ම කතා කළ යුතු එතරම්ම අවබෝධ කරගත යුතු ආශ්චර්යවත්ම ධර්මය තමයි සිත. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව දේශනා කරලා තියෙන දේශනා අප්‍රමාණයි. මෑත යුගයේ මේ ධර්ම පිළිබඳව ප්‍රායෝගිකව පුහුණු කරපු මහතෙරුන් වහන්සේ නමක් තමයි තායිලන්තේ වැඩ හිටපු ආචාර්ය චා මහා ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ එක තැනක දේශනා කරනවා ඔබ ඔබේ සිත ගැන අවදියෙන් බලා ඉඳින්නේ නම් මම ඔබට පොරොන්දු වෙනවා
මුළු ජීවිත කාලෙම බලා හිටියත් ඔබට කවදාවත් එපා වෙන්නේ නැහැ කියලා. ඒ තරම්ම අසිරිමත් දේ මේ සිත තුළ පවතිනවා. මුළු ලෝකයේ පුරාම පවතින විචිත්‍රත්වය මේ සිත තුළ පවතිනවා. ඒ වගේම මුළු ලෝකයේ පිළිබඳව බන්ධනය මේ සිත තුළ පවතිනවා. යමෙකුට ඒ නිදහස් වේ තුරක් ඒ තැනත්තා මේ සිත තුළින්මයි මේ වටහාගත යුත්තේ. අනේ තරම් අසිරිමත් දහමක් පිළිබඳවයි අපිට ටික වෙලාවක් අපේ අවධානය යොමු කරන්නට උත්සාහවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පවස්සරමිදම් වික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි පක්ඛිච්ඡං. මහණෙනි මේ ප්‍රකෘති සිත බොහොම ප්‍රභාස්වරයි. නමුත් ශරීරයෙන් ගන්නා වූ බාහිර ආරම්භණයන්ගෙන් මේ සිත නැවත නැවතත් කෙලෙසීමටපත් වෙනවා. ඒ අඳුරු භාවයක් විකෘති භාවයක් හටගන්නවා. එහෙමනම් අපි හැම කෙනෙකුගේම සිත ප්‍රභාස්වරයි කියන්නේ කොයි අවස්ථාව ගැනද? පිටුතුනේ මේ බාහිර ආරම්භණයන්ගේ කිලිටි නොවිච්ච මුල් චිත්ත වේගය ගත්තොත් ඒ චිත්ත ශක්තිය ගත්තොත් ඒ සැබවින්ම ප්‍රභාස්වරයි. නමුත් බාහිර ලෝකේ ආරම්භණයන් ග්‍රහණය කරගෙන ඒ සංකීර්ණ වූ තැන බොහෝ කෙලෙසුණු සංකීර්ණ භාවයකින් යුක්ත වෙනවා. දැන් අපිට නිවන් දකින්නයි කියලා කරන්නට තියෙන්නේ මේ සිතෙහි අර මුලින්ම පවතින පවිත්‍ර භාවය යලි අවදි කරගන්නට. එහෙමනම් කිලුටුනේ කොහොමද? කිලුට පවතින්නේ කුමක් පදනම් කරගෙනද? ඒ කිලුට ඉවත් කරන්නේ කොහොමද කියලා හරියට හඳුනාගත්තොත් විතරයි චිත්තේහි පවතින හැබැයි ප්‍රභාස්වර භාවය අපට අවදි කරගන්න පුළුවන්. කුඩා දරුවෙක් තුල මේ එක්තරා ප්‍රමාණයකට පවතිනවා. සර්ව සම්පූර්ණයෙන් කියලා අපිට කියන්නට බෑ. කුඩා දරුවා තුල කෙලස් ධර්ම පවතිනවා. නමුත් කුඩා දරුවාගේ මනසේ කෙලස් ධර්ම අනුශය මට්ටමෙන් පවතිනවා. අනුශය කියලා කියන්නේ නිදිගෙන පවතිනවා. අවදි වෙලා නැහැ. ඉන්ද්‍රිය මෝරන්න සඩේන්යන්ගේ ලෝකේ භුක්ති විඳින්න තමයි අර ක්ලේශ ධර්මයන් නිදාගෙන ඉන්න තැනින් අවදි වෙලා පරිඋත්ථාන අවස්ථාවට පත් වෙනවා. පරිඋත්ථාන අවස්ථාව කියලා කියන්නේ කෙලස් අවදි වෙන අවස්ථාව. පරිඋත්ථාන අවස්ථාවේදී අපිට පාලනය කරගන්න බැරි වුණොත් ව්‍යතික්‍රමන අවස්ථාවට පත් වෙනවා. ඒ කියන්නේ ලෝක ධර්මතාවය ඉක්මවා යන තැනට. ගතින් සිතින් වචනයෙන් ක්‍රියාත්මක වෙන තැනට ඒ කෙලෙස් ධර්මයන් පත් වෙනවා. එතකොට අපට සීලය තුළින් මේ ව්‍යතික්‍රමන අවස්ථාව වළක්වනවා. සමාධිය තුළින් පරිඋත්ථාන අවස්ථාව හෙවත් අවදි වෙන අවස්ථාව වළක්වනවා. මෙසේ චිත්තානුපස්සනා සතිපට්ඨාන ආදී තුළින් ප්‍රඥාව වඩලා සහ මුලින්ම අනුශය ධර්ම ප්‍රහාණය කිරීම තුළින් සම්පූර්ණ අනුශය අවස්ථාව දුරු වෙනවා. සීලය අපට උදව් වෙනවා කය වචනය තුලින් මේ කෙලෙස් ධර්ම ක්‍රියාවට නැංවීම පාලනය කරගන්න. හැබැයි ඒකෙන් පූර්ණ පවිත්‍රත්වයක් ඇති වෙන්නේ නැහැ. අර කය වචනය හරහා ක්‍රියාත්මක වීම පමණයි අපි එතනදී වළක්වා ගන්න. සීලෙත් තියෙන අවස්ථා දෙකක් ශික්ෂණය සහ සංවරය කියලා. ශික්ෂණය කියන්නේ බාහිර වශයෙන් අපි පද කරගෙන ක්‍රියාවට නැංවෙන්නට නොදී අපි පාලනය කරගන්නවා. අපි හැමෝම සීල රැකෙන්නේ මුලින්ම එහෙමනේ. අපිට බොරු කියන්නට ඕන වුණාට අපි සීල් සමාදන් වෙලා ඉන්න නිසා බොරු නොකිය නිකන්. සතෙක් මරන්න මధుරේ කනකොට තරන්න හිතුණා වුණාට අපි සෙල් අරගෙන ඉන්නේ. අපි සිවුරක් අරගෙන ඉන්නේ. ඒ නිසා හොඳ නැහැ. අනිත් අය දැක්කොත් හොඳ නැහැ. මේක අකුසල කර්මයක්. ඒ නිසා හොඳ නැහැ. මේක නොඑක ආකාරයෙන් හිතලා අපි බාහිරින් වැටෙනවා. නමුත් අර සතා ඝාතනය කරන්න ඇති වෙන මනෝභාවය නැවත නැවත අපේ මනස තුල මතුවෙන්න ගන්නවා. දැන් එතකොට සීලේ මුල් අවස්ථාවේදී අපි එහෙම ව්‍යතික්‍රමණය වෙන්නට නොදී බලහත්කාරයෙන් වැඩපවත්වා ගන්නවා. ඒක වෙන ශික්ෂණයයි කියලා. ඒ සීලේ මුල් අවස්ථාව. දෙවෙනි අවස්ථාව අනිවාර්යයෙන් අපි සංවරය කියන තැනට යන්න ඕනේ. සංවරයයි කියන තැනට යද්දී කය වචනේ විතරක් පාලනය කරලා හරියන්නේ නැහැ. අනිවාර්යෙන් මනසේ මේ කෙලෙස් ධර්මයෙන් මතුවෙන්නේ කුමක් නිසාද? මේ සතා ඝාතනය කරන්නට මරන්නට මට සිතුවිලි පහළ වෙන්නේ ඇයි? මේ කාම සම්පත් භුක්ති විඳින්න නැවත නැවත මගේ මනස පෙළපෙන්නේ ඇයි? මෙන්න මේ මූලය සොයාගෙන අපට යන්න වෙනවා.
ගිහිල්ලා ඒ සිත තුළින් මේ කෙලෙස් ධර්ම පරිඋත්ථාන අවස්ථාවට පැමිණෙන ආකාරය හරියට හඳුනාගෙන එතන පාලනය කරන්නට පුළුවන් නම් තමයි සීලේ පාරමිතාවක් හැටියට භව පුරුද්දක් හැටියට සසරෙහි වඩන්නට පුළුවන්. කාය වචනේ බලහත්කාරයෙන් සංවර කරගත්තු පමණටම ඒ සීල පාරමිතාවක් හැටියට වැඩෙන්නේ නැහැ. චිත්තයෙන් මේ නැවත නැවත අවදි වෙන ආකාරයෙන් මනමින් හඳුනාගෙන එතන පිරිසිදු කරන්නට අවධානය යොමු කළ තැන සිත වැඩූ තැන භාවනාව පූර්ණ වෙන තැන සීලය පරිපූර්ණත්වයට පත් වෙනවා. එතකොට තමයි ඇතුළතින් ඇති වෙන සංයමයක් සංවරයක් පුද්ගලයා තුළ නිර්මාණය වෙන්නේ. එවනම් මේ චිත්තානුපස්සනා සතිපට්ඨානය අපට සීලය නිවැරදිව පරිපූර්ණ කරන්නට විශේෂයෙන් උදව් වෙනවා. ඊළඟට චිත්ත ඒකාග්‍රතාවය කොහොමද ඇති කරන්නේ? මම මේ භාවනාව කරන්නට ආරම්භ කරපු මුල් කාලේ පෙරතුරු පැවිදි වෙලා අවුරුදු 20 විතර වෙනකොට අවුරුදු 14 දී අපි පැවිදි වෙනකොටපත් උනේ අවුරුදු 20 විතර වෙනකොට අධ්‍යාපන කටයුතු හොගින් කරගෙන යනවා. ඒ වගේම ධර්ම දේශනා කරනවා හැමෝගෙම ප්‍රසාදය තියෙනවා. නමුත් මට මාර්ගයෙන් තරම් තෘප්තියක් නැහැ. මොකද මගේ මනස ගැන මට සතුට වෙන්නට බැහැ. හැම විටම මනස වික්ෂිප්ත වෙනවා, චංචල වෙනවා, රාග ද්වේෂ මෝහ ආදී මතුවෙනවා. ඒ වගේම නොඑක ආකාරයෙන් මනස අසහනයට විකාරයට පැටලෙනවා. කවුරු හොඳයි කිව්වත් මට මා ගැන හිතලා මගේ පැවිදි ජීවිතය පිළිබඳව තෘප්තිමත් වෙන්නට බැරි නම් මේ ජීවිතය කුමක් සඳහාද කියන කාරණය මට නිතරම හිතෙන්නට බලනවා. ඒකත් එක්කත් මම ලොකු පීඩාවකටපත් වුණා. ඒ නිසා මට ඕන වුණා ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ පැවිදි ජීවිතේ මොන තරම් සුවදායකයි කියලා දේශනා කළේ. ඒ සාන්ත සුවය, ඒ සැහැල්ලු පැවිදි ජීවිතය ඇයි අපට අද ලබන්නට බැරි? කොතනද වැරදිලා තියෙන්නේ? බුදුහාමුදුරුවෝ දෙසූ දේ වැරදිලාද? ඒ ප්‍රතිපදාව වැරදිලාද? නැත්නම් ප්‍රතිපදාව පුහුණු කරන රටාවේ යම් වරදක් සිද්ධ වෙලාද? මෙහෙම සිතනකොට බුදුහාමුදුරුවන්ගේ වරදක් අපට හොයන්නට නැහැ. බුදුහාමුදුරුවෝ දෙසූ දේ සාරාංශක කාටලක්ෂයක් මුළුල්ලේ අධ්‍යයනය කරලා ප්‍රත්‍යක්ෂ කරලා දේශනා කළේ. ඒ වරදින්නට විදිහක් නැහැ. ඒ අනුව නිර්මාණය කළා වූ ඒ අනුව අනුදන වදාලා වූ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මොනම ක්‍රමයකින්වත් වරදින්නට විදිහක් නැහැ. අසංඛ්‍ය ගණන් දෙවි මිනිසුන් නිවන් දැක්කේ ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය මත. එහෙනම් එහි වරදක් වෙන්නටත් විදිහක් නැහැ. එවන කොතනද වැරදිලා තියෙන්නේ? අපි මේ ධර්ම පුහුණු කරන රටාව තුළ අපට කොතනක හරි පැටලිච්ච දෙයක් තියෙනවා. ඒ කොතනද මේ පැටලෙන්න ලෙහාගෙන සැහැල්ලු සිතින් ජීවත් වෙන්නේ කොහොමද කියන එක සොයන්නට ඇත්තටම මට ඕන වුණා. ඒ නිසා සම්පූර්ණ අධ්‍යාපනය පැත්තකට දාලා අවුරුදු 20 වෙනකොට උපසම්පදාවෙන් පස්සේ දැන් සමහරව කියනවා ඉස්සර කාලේ මෙච්චර ප්‍රශ්න නෑ. අද කාලේ හරියට ප්‍රශ්න කියලා. මොනවද අද කාලේ තියෙන ප්‍රශ්න? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ලෝකේ හැම දෙයක්ම ක්‍රමානුකූලව සිද්ධ වෙනවා. ඒ කියන්නේ හේතුවට අනුවමයි ඵලය ලැබෙන්නේ. ඒක කවදාවත් ලෝකේ වරදින්නේ නෑ. කවුරු කාටවත් ඕනකමට හිතුවක්කාරකමට අල්ලසට වංචනික විදිහට මෙයාට මෙහෙම කරන්න ඕන අරයට අරහෙම කරන්න ඕන කියලා බලහත්කාරකමට එහෙම ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ අදාළ හේතුව තියනවා නම් ඒකට අදාළ ඵලය ලැබෙනවා. ඒ වරදක් නෙවෙයි. ඒ විකෘතියක් නෙවෙයි. ඒ හැබැයි ප්‍රകൃතියයි. එහි කිසි වරදක් නැහැ. එහෙනම් ලෝකයේ තුල ප්‍රශ්න තියෙනවා කියන්නේ මොකක්ද? පුද්ගලයාට ප්‍රශ්න ඇති වෙන ආකාර තුනක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ තුල හේතුඵල වශයෙන් සිද්ධ වෙන සිද්ධාන්තය වටහා ගන්නට බැරිකම නිසා, අවිද්‍යාව නිසා, මුලාව නිසා අන්ත වෙලා පුද්ගලයා පටලැවිලි ඇති කරගන්නවා. මේ පුද්ගලයාට ප්‍රශ්න ඇති වෙන එක ක්‍රමයක්. මේ අපි ප්‍රවේශ වෙන්නට උත්සාහ කරන්නේ කොතනටද? චිත්තානුපස්සනාවටයි. ඒ නිසා මේ අටුවා ටීකා මම ටිකක් වටෙන් අරන් ඉන්නේ. අපි කොහොමද සිත දිහා බලන්නට යොමු විය යුත්තේ? එතකොට දැන් පුද්ගලයාට
ඊළඟට ලෝකයේ තුල සිදුවෙන මේ සිද්ධාන්තය හේතුවට අනුව ඵල නිර්මාණය වෙන හැටි හරියට පැහැදිලි කරගන්නට බැරි වෙනකොට පුද්ගලයා මුලාවටපත් වෙනවා. ඒ පුද්ගලයා ප්‍රශ්න ඇති කරගන්නවා. මේ එක ක්‍රමයක්. අනිත් එක තමයි ලෝකයේ තුල සිද්ධ වෙන දේ අපි අපට ඕන හැටියට රූලක් ගහලා දෙකට බෙදන්න හදනවා. මේවට තමයි මම කැමති, මේවට නම් මම අකමැති. ඔන්න සත්‍යය දුක් විඳින ප්‍රධාන මාර්ගය. අපි උපන් දවසේ ඉඳලා ලෝකය ඉරිගහලා දෙකට බෙදන්නට හදනවා. මේවට තමයි මම කැමති, මේවට නම් කැමති නෑ. ඒ නිසා කැමති නැති දේවල් නම් වෙන්න එපා, කැමති දේවල්ම වෙන්න. ඔන්න පුද්ගලයා සදාකාලිකව දුක් විඳින්නට දොරටුවක් විවෘත කරගන්නවා. එතෙන් පටන් දුක් විඳිනවා කියලා කියන්නේ ඔය කරුණු දෙකයි. මොකක්ද? මම කැමති දේ සිදු නොවේදෝ, මම අකමැති දෙයක් සිදු වේදෝ කියන කම්පනය, පීඩනය, වෙහෙස තමයි මේ සත්‍යය දුක් විඳිනවා කියලා වැඩි හරියක් මනසින් දුක් විඳිනවා. ඔයිට වඩා තවත් දෙයක් තියෙනවද පිටුතුනි ලෝකේ? දුක කියලා ගැඹුරින් ගත්තාම සෑම සංස්කාර ධර්මයක් තුළ දුක පවතිනවා. නිසරු බව. නමුත් ඇත්තටම දුක් වේදනාවයි කියලා ගත්තාම සත්‍යය දුක් විඳිනවා කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම ඔය කරුණු දෙකයි. මම කැමති දේ සිද්ධ නොවේද, මම අකමැති දෙයක් සිදු වේද කියලා නිරන්තරයෙන් පැති ගන්නවා, සැලෙනවා, පීඩාවටපත් වෙනවා. අර මම කිව් මුල් අවධියේදී ඇත්තටම ලෝකයේ තුලයි ප්‍රශ්න තියෙන්නේ කියලා හිතුවට පස්සේ දැනුණා නෑ මගේ මනස තුලින්ම නේද මේ වගේ නිර්මාණය වෙන්නේ. එහෙමනම් කොහොමද මේව වෙනස් කරන්නේ? එතෙන් පටන් මම පින්කම් කර කර ප්‍රාර්ථනා කළා මගේ ජීවිතේ ප්‍රශ්න අවම වේවා, මට ගැටලු ඇති නොවේවා, මට දුක් පීඩා ඇති නොවේවා, මගේ මනස සංසුන් වේවා, මට හොඳට භාවනා කරන්න ලැබේවා. මම බොහෝ පින්කම් කර කර මෙහෙම ප්‍රාර්ථනා කළා. නමුත් වෙනතුලේ ඒ ප්‍රාර්ථනා කරන්න බොහෝ දුක් පීඩා මා වෙත පැමිණියා. මම ඒ කාලේ නම් හිතුවේ මම හරියම අවාසනාවන්තයෙක්, මේ තරම් පින්කම් කර කර ප්‍රාර්ථනා කරද්දී මගේ පැතුම ඉටු වෙන්නේ නැහැ කියලා. නමුත් අද මම හිතනවා මගේ ලොකු වාසනාවක්, මගේ ලොකු භාග්‍යයක් ඒ කාලේ එතරම්ම දුක් වේදනාව මා වෙත පැමිණිච්ච එක. එයි එහෙම නොවුනා නම් කවමදාකවත් අපේ සිත දිහාට හැරිලා බලන්නට අපි පෙරදෙන්නේ නැහැ. අපි හිතන පතන විදිහට සෑම දෙයක්ම සමුර්ධිමත් වෙනවා නම් අපිට මොකටද තවත් මේව බැලපොන්දව හාර උස්සන්නේ? මම හිතනකොට හිතන දේ සමුර්ධිමත් වෙනවා නම්, පතනකොට පතන දේ ලැබෙනවා නම් මට කවදාවත් ඕන වෙන්නේ නැහැ අභ්‍යන්තරයට සිද්ධව බලන්න. අපි හිතන දේවල් සිද්ධ නොවනකොට, පතන දේවල් නොලැබෙනකොට, වැරදි යනකොට, දුක්ඛම් කටළු පැමිණෙනකොට තමයි අපට ඕන වෙන්නේ මොකක්ද මේ උනේ කියලා සුවඳ. ඒ නිසා මගේ ජීවිතේ බොහෝ කම් කටළු පැමිණෙද්දි තමයි අපි දිහා ආපසු ආවර්ජන කරලා බලන්නට, ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට අපි යොමුනේ. මම හිතනවා ඒ ජීවිතේ පැමිණුණු දුක්ඛම් කරුණු හැම දෙයක්ම අපට ලොකු පාඩමක් කියා දෙනවා. ජීවිතේ හරය, ඇතුළාන්තයෙන් හටගන්නා මනෝභාවයන් පිළිබඳව පුනරාවර්තනයක යෙදෙන්නට සත්‍යය යොමු කරන්නේද ජීවිතේ පැමිණෙන දහසකුත් එකක් අංකයි. ඒ නිසා පින්තුනේ මම මේවට තමයි කැමති, ඒවාම පමණක් ලැබිය යුතුයි, මේවටයි මම අකමැති, ඒවා නම් නොලැබිය යුතුයි කියලා යම් කිසි කෙනෙක් හිතනවද? එහෙම හිතන්න දුක් විඳිනවා. එහෙම ප්‍රාර්ථනා කරන්න දුක් විඳිනවා. එක්තරා කාලවකවානුවක් මගේ ජීවිතේ තිබුණා පින්තුනේ. පුදුමාකාර සිත් පැවලකින් මම ජීවත් වුණේ. හැම විටම මහා චිත්ත පීඩාවක්. එයි මම බලාපොරොත්තු වෙන දේවල් සඵල නොවන නිසා. ඒ කාලේ මට හිතුණා මට නම් කවුරුදාකවත් භාවනා කරන්න බැරි වේවි. මට නම් චිත්ත සමාධි ඒකාග්‍රතාවය කියන කිසිදාක ගොඩනගන්නට බැරි වේවි කියලා මට හිතුණා. ඒ තරම්ම මනස වික්ෂිප්තයි. ඒ තරම්ම පසුතැවීමෙන් යුක්තයි. ඒ තරම්ම මනස කර්කශයි. නමුත් වෙනතුනේ මේ දහම් මඟ යම් කෙනෙක් අතහරින්න නැතුව නැවත තමන්ට වැරදුනේ කොතනද? තමන්ගේ සිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? ඇයි සිත මේ තරම් වික්ෂිප්ත වෙන්නේ? ඇයි මනස කෙලසෙන්නේ කියලා
ඇතුළාන්තයට අවධානය යොමු කරලා සොයනවා නම් ඒ තැනට කවමදාකවත් වරදින්නේ නැහැ. අනිවාර්යෙන් තමන්ගේ විමුක්ති මාර්ගය, තමන්ගේ සැහැල්ලු ජීවිතයට මඟ ඒ තැනට කවදාකෝ අනිවාර්යයෙන්ම සොයා ඒක කවදාවත් වරදින්නේ නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මහණෙනි මේ සත්‍යයේ විමුක්තිය විසුද්ධිය පිණිස එකම මගයි තියෙන්නේ. අද කාලේ නම් බොහෝ දෙනා නොඑක ක්‍රම උපායන් යෝජනා කරනවා. මෙහෙම කරලා ඉක්මනින් නිවන් දකින්න පුළුවන්. අර එහෙම කරලා ඉක්මනින් නිවන් දකින්න පුළුවන්. සතියෙන් සෝවාන් වෙන්න පුළුවන්. මාස දෙකකින් රහත් වෙන්නට පුළුවන්. සති කීපයකින් ධ්‍යාන උපදවන්නට පුළුවන්. අද මේ සමාජයේ ඉන්නවා පිටතුනේ සතියෙන් ධ්‍යාන උපදවලා දෙන, සති දෙකෙන් සෝවාන් කරන, මාසයෙන් රහත් කරන, මාස කීපයක් භාවනා කළ තැන නිරෝධ සමාපත්තියටත් සමවද්දවන්නට සමත් අය. එහෙම උපදෙස් දෙන අද සමාජයේ මේ මෑතකදී අපි පත්තරේ දැක්ක ලක්ෂ 4ක් Tamanගේ බැංකු පොතට බැර කළාම සති දෙකක් අතරතුර සෝවාන් ඵලය ලබා දෙනවා. මම සෑහෙන උත්සාහ කළා ලක්ෂ 4ක් හොයාගන්න මට බැරි වුණා. මේ මොකද ඒ මහත්මයාට කතා කරලා අපට ඒ සඳහා උත්සාහය කරන්න. මේ විදිහේ නොයෙකුත් විකෘති ක්‍රම අද නිර්මාණය වෙලා තියෙන පිටුනේ තමන්ගේ විසුද්ධිය, තමන්ගේ විමුක්තිය තමන් තුළින් ගොඩනගා ගන්නට තමන් දෙස බලලා කිලුට ඉවත් කරලා පවිත්‍රත්වයේ ගොඩනගන්නට උත්සාහවත් වෙනවා වෙනුවට බුදුරජාණන් වහන්සේ විසින්ම දේශනා කළ එකම මගයි තියෙන්නේ මේ සඳහා. කුමක්ද මග? කායේ කායානුපස්සේ, වේදනාසු වේදනානුපස්සේ, චිත්තේ චිත්තානුපස්සේ, ධම්මේ ධම්මානුපස්සේ. මෙච්චරයි තියෙන මග. නාම රූප ධර්මයන් කෙරෙහි, සිත කෙරෙහි, සිතුවිලි කෙරෙහි අවධානය යොමු කරලා පරීක්ෂා කරලා බැලීමමයි මේ කිලුටෙන් නිදහස් වෙන්න තියෙන එකම මඟ. සාරාංශක කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමිතා පුරලා මෙසේ දෙසූ තථාගතයන් වහන්සේගේ වචනය මායිම් කරන්නේ නැතුව තමයි අනුන්ගේ සහතිකයට, අනුන්ගේ බහට වැළපිලා අද සරණ විදිහට ලේසියෙන් නිවන් සොයන්නට බොහෝ දෙනා උත්සාහවත් වෙනවා. ඒකයි මම කිව්වේ එක්තරා කාල වකවානුවකදී අපට හිතෙනවා මේ සඳහා වෙනින් ලේසි ක්‍රමයක් නැද්ද? ඇයි මේක ටිකක් අමාරු නේද? තමන්ගේ හිත දිහා බලලා තමන්ගේ දුබලකම් හඳුනා ගන්නවා කියන එක පිටුනේ ටිකක් අමාරු වැඩක්. මොකද මේ හිත දිහා බලන්න ගියාම මේක මහ කුණු ගොඩක්. හරියට අසුචි වලක් අවුස්ස ගත්තා වගේ දසත ගඳ ගන්න පටන් ගන්නවා. ඊළඟට මේක ඇතුලේ තියෙන අපවිත්‍ර જાති එකින් එක පෙනෙන්න ගන්නකොට අපච්චි මේ මමද කියලා හිතා ගන්නටවත් බැරි තරම්. ඒ තරම් කාලවලවල්, ඒ තරම් අසුචි ගොඩවල් මේක ඇතුලේ අනන්ත කල්ප කාලාන්තරයකට පරියන්ලා. ඔය පොදිය තමයි මමයි කියලා බොහෝ කාලයක් අපි සුරක්ෂිත කරගෙන, රැකගෙන, ආලේප කරගෙන, තෘෂ්ණාවෙන් ආරක්ෂා කරගෙන පවත්වන්නට උත්සාහ කරනවා. රාගය, ද්වේෂය, ජඩකම, නොසන්ඩාලකම, ඒ වගේම මනසේ පවතින රෞද්‍ර බව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේ ආදී දහසකුත් එකක් කිලුටු පොදියක් තමයි අපි මේ පොදි ගන්නාගෙන මේ මමයි කියලා රැකගෙන නඩත්තු කරගෙන සසරෙහි පවත්වාගෙන යන්නට උත්සාහ කරනවා. මේ දිහා ඇත්තටම එබී බලනකොට හිතා ගන්නටවත් බැ මේ මම කියලා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සසරෙහි පවතිනා වූ සත්‍යයට මේ මහා පටලැවිල්ලෙන් නිදහස් වෙන්නට ඕන නම් ඒකට අනිවාර්යෙන් තමන්ගේ සිත දිහා එබී බලන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මම මේවට තමයි කැමති, මේවට තමයි අකමැති කියලා ලෝකයේ දෙකට බෙදාගත්තු ගමන් අපි කැමති දේ ලං කරගන්නත්, අකමැති දේ ප්‍රතික්ෂේප කරන්නත්, ඇලෙනවා, ගැටෙනවා විනා අපට අපේ සිත දිහා බලන්නට නිදහස, සහනයක් මනසට ලැබෙනවා. අද බොහෝ දෙනා භාවනා කරනවායි කියලා කරන්නට උත්සාහ කරන්නේ කොහොමද? මොකද්ද භාවනා කරනවා කියලා වැඩි දෙනෙක් කරන්නේ?
මේක මේ චෝදනාවක් නෙවෙයි පිටුතුනේ. Tamanගේ ප්‍රතිපදාව දිහා ආපසු හැරී බලන්නට උපකාර කිරීම කරන්නේ. මම වුණත් මුල් කාලේ භාවනා කළේ එහෙම තමයි. මොකක්ද කරන්න උත්සාහ කරන්නේ? වාඩි වෙලා භාවනා කරනකොට අප්‍රසන්න ආරම්භන එනවා නම් ඉක්මනින් මෙනෙහි කරලා අයින් කරන්න හදනවා. වේදනාවක් එනවනම් වේදනාව කියලා ඉක්මනින් මෙනෙහි කරනවා. මොකටද? වේදනාව ගැන අවබෝධ කරගන්නද මේ උත්සාහ කරන්නේ? නෑ, මේක ඉක්මනින් නැති කරගන්න. සහනය සාසා ගන්න. කයේ අන්තනක කැසිල්ලක් පීඩාවක් දැනෙනවනම් පීඩාව කියලා කසනවා කියලා දෙන්නේ කියලා. මොකටද මේ? ඒ කැසීම ගැන අවබෝධ කරගන්නට නෙමෙයි. මේක ඉක්මනින් අයින් කරගන්න. දැන් මේ මොකේද දඟලන්නේ? තමන් අකමැති ආරම්මන බැහැර කරන්නට. මම මේවාට නම් කැමති නෑ, ඒවා නොතිබිය යුතුයි කියලා මම හිතනවා. හිතන තාක්කල් ආරම්මන මත ගැටෙනවා. ඊළඟට අපි අහලා තියෙනවා භාවනා කරනකොට ඒකාග්‍රතාවය ඇති වෙනවා, චිත්ත සමාධිය ඇති වෙනවා, පාවෙනවා වගේ දැනෙනවා, සැහැල්ලුවක් දැනෙනවා. දැන් මේවා අපේ මනසින් අපේක්ෂා කරනවා. තාම මට ලැබුණේ නෑ මේක. තාම මට පාවෙනවා වගේ ගතිය දැනුන්නේ නෑ. තාම මගේ මනස සැහැල්ලුව දැනුන්නේ නෑ. තාම මගේ මනස සමාධිුනේ නෑනේ. කොයි වෙලේද මට මේක ලැබෙන්නේ කියලා අර නොලබපු දේ අපේක්ෂා කරනවා. දැන් මොකද්ද වෙන්නේ? තියෙන දේ ප්‍රතික්ෂේප කරනවා, නැති දේ අපේක්ෂා කරනවා. ඇලීම සහ ගැටීම තුල බොහෝ වේලාවක් දෝලණය වෙලා හෙම්බත් වෙලා කාලෙන් නරලා පිටිනවා. ඕකනම් අපේ භාවනාව අපි හැමදාම එකම තමයි. හැබැයි භාවනාව වෙන්නේ කොහොමද? මම කැමති වුණා අකමැති වුණා තියෙන දේ දැක ගන්නටයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අපි කැමතිද අපේ මනසේ රාගය ඇති වෙනවද? අපි කැමතිද අපේ මනසේ ද්වේෂය රෞද්‍ර බව ඇති වෙනවද? නෑ. අකමැති වුණාට කරන්න දෙයක් නෑ. තියෙන්නේ ඒක නම්. බලන්නට වෙන්නේ ඒ දිහායි. ඒකයි මම කිව්වේ මේක අසුචි වලක් අවශ්‍ය ගත්තා වගේ වැඩක් කරන්නේ. අපි කැමති නෑ තමයි. කැමති නැති වුණාට තියෙන්නේ ඒක නම් ඒ දිහා බලන්නට අප සිද්ධ වෙනවා. භාවනා කරන්ට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ අපට දැනෙන්නේ වික්ෂිප්ත බව. නමුත් අපි භාවනාව තුළින් හොයන්නේ මොකක්ද? ඒකාග්‍රතාවය. තියෙන්නේ වික්ෂිප්ත බවයි, හොයන්නේ ඒකාග්‍රතාවයයි. දැන් මොකද වෙන්නේ? තියෙන දේ ප්‍රතික්ෂේප කර නැති දෙයක් හොයනවා. ඇලීම් ගැටීම් තුල දෝලණය වෙලා අපි අසරණ වෙනවා, හෙම්බත් වෙනවා. ඇත්තටම බුදුහාමුදුරුවෝ දේශනා කළේ එහෙමද? බුදුහාමුදුරුවෝ දේශනා කළේ එහෙම නෙවෙයි. වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. ඒකට මම කැමතිද අකමැතිද කියන එක නෙමෙයි. මට ඕනද නැද්ද කියන එක නෙමෙයි. තියෙන්නේ වික්ෂිප්ත සිතන. නිදහස් මනසින් ඒ දිහා බලන්න. මේ වික්ෂිප්ත සිතයි කොහොමද මේක හටගත්තේ? කොහොමද මේක නිර්මාණය වුනේ? ඇයි මගේ මනස වික්ෂිප්ත වෙන්නේ? වික්ෂිප්ත වලින් මිදෙන්නට මට නොහැකි වෙන්නේ කුමක් නිසාද? මේ වික්ෂිප්තව පෝෂණය කරන සාධක මොනවද? කොහොමද මගේ මනස නැවත මේ වික්ෂිප්ත බව තුළම ගිලී පවතින්නේ කියලා ඒ තනත්තා සිහි කල්පනාවෙන් ඒ දිහා බැලිය යුතුයි. නමුත් සිහි කල්පනාව අපට ඉතුරු වෙන්නේ නැහැ අර ගැටීම සහ ඇලීමක් එක්ක. වික්ෂිප්ත බව නොතිබිය යුතුයි කියලා හිතන තාක්කල් අපිට ඒක දිහා බලන්න බැහැ. පිටුනේ එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ රාග අධික චරිතය. ගුණධම් වඩන්නට උත්සාහ කරන අපි හැමදෙනාම යම් චරිත ලක්ෂණයක් ප්‍රකටව පවතින අය. එක්ක රාග චරිත, නැත්නම් ද්වේෂ චරිත, එහෙම නැත්නම් විතර්ක චරිත, මෝහ චරිත, බුද්ධි චරිත. මේ නොයෙක් ආකාරයෙන් එක් එක්කෙනාගේ චරිත ස්වභාවය. චරිතය කියලා කියන්නේ මොකද්ද? සසරේ වැඩිපුරම පුහුණු කරපු එක්තරා මනෝභාවයක්. වැඩිපුරම ඒතනත්ත හුරු වෙලා තින්නේ ඒ විදිහෙන් සිතන්න. තොර රාග චරිතය කියලා කියන්නේ කාමකත්වය කියන එක විතරක් නෙමෙයි. මේ ලෝකේ විචිත්‍රත්වය, දර්ශනීය භාවය, ක්‍රමානුකූල බව, පිරිසිදුකම අපට එක්තරා ප්‍රමාණයකට අවශ්‍යයි. නමුත් මේ රාග චරිතයගේ ස්වභාවය මේවා සීමාව ඉක්මවා පවත්වන්නට, ප්‍රමාණ විශ්‍යාතික්‍රාන්තව පවත්වන්නට හැමතිස්සෙම උත්සාහ කරනවා. හැම විටම ලෝකයේ විචිත්‍රත්වය දකින්නට තමයි කැමති වෙන්නේ.
මේ ස්වාමීන් වහන්සේ ඒ බඳු රාගාධික චරිතයක්. උන්වහන්සේ මහාන වූ තැන් පටන් බොහෝම ලොකු උත්සාහයක යෙදුණා භාවනා කරා. නමුත් හැමතිස්සෙම සරාගී අරමුණු මනසට බාධා. මේ කතාව හොඳට අහගන්න අපි කාටවත් වැදගත් වෙන තැනක්. උන්වහන්සේට නිතර මේ සරාගී අරමුණම මතුවෙනවා භාවනා කරන්නට කොහොමවත් මනස එක්තැන් වෙන්නේ නැහැ. උන්වහන්සේ අවුරුදු ගණනාවක් ලොකු කැපකිරීමක් කළා බවුන් වඩන්නට. නමුත් කවදාවත් උන්වහන්සේගේ භාවනාව සාර්ථක වුණේ නැහැ. පස්සේ වසර ගණනාවක් ගිහිල්ලා ආපහු එලා බලනකොට උන්වහන්සේට ලොකු කලකිරීමක් ඇති වුණා. අනේ මම මේ ජීවිතේ දරාගෙන මෙච්චර කාලයක් මොකක්ද කළේ? මම වහනකම හැටියට මොනවද පුරුදු කරේ? මම භාවනාව හැටියට මෙතෙක් කල මොනවද වඩලා තියෙන්නේ? මේ විදිහට සරාගී අරමුණු මත හෙම්බත් වෙලා ඒවා මතම ගිලී පවතින එකනම් ජීවිතය. මේ මහානකම තවදුරටත් මම මෙහෙම කිලිටි සිතින් පවත්න්නේ කුමකටද? එහෙමනම් මට මේ මහානකම ඒතරම් ඵලදායක වෙලා නැහැ. උන්වහන්සේ කල්පනා කළා එහෙනම් සිවුරු හැර යනවද? උන්වහන්සේ එසැනින් සිහිපත් වුණා සිවුරු හැර යනවා කියලා කියන්නේ කබලෙන් ලිපට වැටීමක්. මේකෙන් නිදහස් වීමක් නෙමෙයි තව තවත් ඒ තුලම ගිලී විනාශ වීමකුයි. එහෙනම් සිවුරු අරින්නට උන්වහන්සේට හිතට එකගව මනස ගොනු කරගන්නට බැහැ. උන්වහන්සේ කල්පනා කළා සිවුරේ ඉඳලා වැඩකුත් නැහැ මේ සරාගී අරමුණු මත ගිලිලා සිවුරු හැර කිහින් පළකුත් නැහැ. කුමක්ද කරගන්නට තියෙන්නේ? සියදිවි නසා ගන්නවා හැරෙන්නට. උන්වහන්සේට වෙනත් විකල්පයක් දෙන්නේ නැහැ. අවසානයේ උන්වහන්සේ කල්පනා කළා මේ කිලිටි ජීවිතේ ගැති පළක් නැහැ. මනසේ පහළ වෙන සරාගී අරමුණක්වත් පාලනය කරගන්න තරම් මට ශක්තිය නැතිනම් තවදුරටත් මෙහි රැඳී පවතින කුමකටද මම දිවිනසා ගන්නවා කියලා තීරණය කරලා උන්වහන්සේ කල්පනා කළා මං ගමන් මඟ මම කෙසේද කටයුතු කළේ? ජීවිතය ගැන ටිකක් ආවර්ජනා කරලා බලනවා. බලනකොට උන්වහන්සේ දුටුවා ඇත්තටම මොනතරම් සරාගී අරමුණු මනසේ මතුවලා තිබුණා. උන්වහන්සේ කවදාවත් ඒ අරමුණු වලට නතු වෙලා ශික්ෂාපද බිඳගෙන නැහැ. ඒ කියන්නේ පරිඋත්ථාන වශයෙන් මේ රාගී අදහස් මතුවලා ආවට උන්වහන්සේ වචනයෙන්වත් කයින්වත් ඒවා ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා නැහැ. දැන් ඒකමයි උන්වහන්සේට තියෙන ගස්තනේ. ඒවා ක්‍රියාත්මක වෙන්න ඉඩ ඇරියා නම් 아무තු ප්‍රශ්නයක් නැහැනේ. එතකොට සැහැල්ලු වෙනවා. හැබැයි ඒක හොඳයි කියන එක නෙමෙයි. පැවිද්දෙකුට ඒක කොහොමවත් උචිත වෙන්නේ නැහැ. පැවිද්දාට මුල් අවධියේදී මනස පාලනය කරගන්නට බෑ. හැබැයි ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්නත් බෑ. අන්න ඒකයි මම කියේ මුල් අවධියේදී අපිට කරන්න වෙන්නේ බලහත්කාරයෙන් ශික්ෂණය. ගත සිත බලයෙන් සංවර කරන්න තමයි මුලදී අපිට සිද්ධ වෙන්නේ. කාමයක් යනකොට තමයි සිතේ සංවරය ඇති කරගන්නේ කොහොමද කියලා අපිට ඉගෙන ගන්න වෙන්නේ. මේ හාමුදුරුවෝ බලහත්කාරයෙන් කය සහ වචනය සංවර කරගත්තා. නමුත් මනස ඇතුලේ සරාගී අරමුණු නැවත මතුවෙනවා. පාලනය කරගන්න බෑ. ඒවා තුළ උන්වහන්සේ මහත් වූ ගැටීමකට ලක් වුණා. නමුත් උන්වහන්සේ දුටුවා කොයිතරම් සිත වික්ෂිප්ත වුණත් ගැටුණත් තමන් වහන්සේ ශික්ෂාපද ඉක්මවා ගිහිල්ලා සිල් බිඳගෙන නැහැ. මේක දකිනකොට උන්වහන්සේට ලොකු සතුටක් ඇති වුණා තමන්ගේ සීලය පිළිබඳව. පස්සේ උන්වහන්සේට කල්පනා වුණා තව එකපාරක් උත්සාහ කරලා බලන්නට ඕනේ මගේ හිත හදාගන්න පුළුවන් කියලා. මේ රාගී අරමුණු වලින් මනස නිදහස් කරගන්නට එක්වරක් හරි මට පුළුවන්ද? අසුබ කර්මස්ථානයක් මගේ මනසට මනමින් ග්‍රහණය කරගන්න. උන්වහන්සේ තීරණය කළා අමුසොහනකට ගිහිල්ලා කුණු වෙච්ච මලකුණක් දිහා බලාගෙන මගේ මනසට අසුබ සංඥාව ජනිත කරගන්න උත්සාහ කරනවා. මෙහෙම කල්පනා කරලා උන්වහන්සේ ආසන්නයේ තිබිච්ච සොහොන් පිට්ටනියකට ගියා. තැන් වල මල කඳන් ගෙනත් දාන සමහර මල කඳන් සත්තු කාලා ඒවා කුණු වෙලා අනු ගහලා වැස්සවනවා පලාත යන්නට බෑ දුර්ගන්ධය. වැස්ස වැහැලා අර මල කුණු පෙගිලා පලාතම අපවිත්‍ර වෙලා. අඩිය ගහන්නට තැනක් නැහැ. නහයක් කටක් තියාගෙන එතනට යන්න බෑ. නමුත් උන්වහන්සේ දැන් මොකද්ද කරගන්න ඕන? මේ අසුබය මේ පිළිකුල තමන්ගේ මනසට තදින් කාවක් ගන්නද?
ඒ නිසා මහා දුර්ගන්ධයේ විඳගෙන වමන යන්නට ඔක්කාරයට එන්නට තරම් මහා දුගඳක් එනවා. ඒ සියල්ල දරාගෙන උන්වහන්සේ පියවරෙන් පියවර අර සොම් පිටිය මැදින් ගමන් කළා ඉදිරියට. තමන්ට අසුබය වඩන්නට සුදුසු මලකුණක් සොයාගෙන. මෙහෙම යනකොට තැන් වල කාලා සත්තු කාලා භාගයට ඉතුරු කරපු ඇට සැකිලි ඒ වගේම මලමිනි පසු කරගෙන උන්වහන්සේ යනකොට එක මල කඳක් දැක්කා. පිරිපුන් මල කඳක්. ඒක සත්තු කාලා නෑ වැඩිය. සම්පූර්ණයෙන්ම කුණු වෙලා එකම පණු ගොන්නයි. තනි කරන නැස්සු පිළිලා. උන්වහන්සේ කල්පනා කළා මේ පළසිරුණ නම් මට හොඳයි අසුබ සංඥාව මතු කරගන්න. එහෙම හිතලා උන්වහන්සේ එතන හිටගෙන ටික වෙලාවක් අර මල කඳ දිහා බලාගෙන මම මේ තරම් සරාගීව බැඳෙන්නේ මෙබඳු පිළිකුල් සහගත පංචස්කන්ධයන් කෙරෙහි නේ. මොන තරම් පිළිකුල්ද මේ මනුෂ්‍ය කය කියලා ඒ දිහා බලාගෙන පිළිකුල අසුබය මතු කරගන්න උත්සාහ කළා. හරි අරුම පුදුම දෙයක් වුණා පින්නතුනේ. මේ විදිහට ටික වේලාවක් බලාගෙන ඉන්නකොට අර මල කඳේ ටිකක් දිගටි කෙස්රොඩක් උන්වහන්සේ දැක්කා. දිගටි කෙස්රොඩක් කියන්නේ මේක කාලි මල කඳක්ද? මේක ස්ත්‍රී මල සිරුරක් කියන සංඥාව සැලකින්න ආවන් පස්සේ අර ඔක්කාරෙට මේවයි අර අප්පිරියාවයි දුර්ගන්ධයයි කොහෙන් ගියාද දන්නේ නැහැ. ගත සිත යට කරගෙන සියල්ල රත් වෙලා මහා රාගය ඇතුළතින් මතුවෙන්න පටන් ගත්තා. දැන් උන්වහන්සේ වඩන්නට ගිය අසුභයයි සිද්ධ වුණේ වෙලින්දයක්. දැන් උන්වහන්සේට අසුභය වඩන්නටත් සිත පාලනය කරගන්නත් තවදුරටත් මෙතන රැඳී ඉන්නටත් බැහැ. රැඳී ඉන්නේ තේරුමකුත් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ දෙලිසේ වික්ෂිප්ත වුණා. ඒ තමන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙමෙයි. තමන් වහන්සේ අපේක්ෂා කරන දෙයක් නෙමෙයි මේක. ඒ නිසා උන්වහන්සේ ළඟ තිබිච්ච ගහක් යටට වෙලා වාඩි වෙලා මට මේ මොකද උනේ කියලා ටිකක් කල්පනා කරලා බලන්න උත්සාහ කළා. අසුබය වැඩිම පැත්තකින් තියනවා. කරන්න අප වැඩේ හරිය නෑ. ඒ නිසා දැන් මට මොකද්ද උනේ? දැන් උන්වහන්සේට පැහැදිලිවම තේරෙනවා මේ මලකුණ මුල් කරගෙන නම් රාගය ඇති වෙන සිහි කල්පනාව තියෙන මිනිස්සුන්ට නම් විදිහක් නෑ. ඇයි එතරම්ම පිළිකුල් කුණු වෙලා හමුව ගොන්නයි නැස්සෝ අහනවා මේක නම් කෙනෙකුට රාගය ඇති වෙන නිසා. නමුත් මට රාගය ඇති වුණා. ඒ කොහොමද? අන්න උන්වහන්සේ හේතු ගන්න පටන් ගත්තා. එතනදී තමයි උන්වහන්සේ හරි සූක්ෂම සත්‍යයක් හඳුනාගත්තේ. ඒ කුමක්ද? උන්වහන්සේට වැටහෙන්නට ගත්තා මේ මල කඳ ගැන නෙමෙයි මට මේ රාගය ඇති වුනේ. ඇයි? මේ මලකුණ ගැන කාටවත් රාගය ඇති වෙන්නේ නැහැ. එහෙනම් රාගය ඇති වෙන්නේ කුමක් පිළිබඳවද? අර කෙස්රොද දකින්නකොටම ස්ත්‍රී සංඥාව ඇති වුණා. සංඥාව තුළින් මොකද්ද මනසේ නිර්මාණය වුනේ? තමන් කැමති ස්ත්‍රී රූපය. අන්නේ මනසින් මතු කරපු ස්ත්‍රී රූපයටයි මේ සරාගී සිත මතුනේ. එතනදී තමයි උන්වහන්සේ අවබෝධ කරගත්තේ මේ රාගය කියන එක මොන තරම් තුච්ඡද, මොන තරම් පහත්ද, මොන තරම් අන්ධද. මේ වමන යන්නට තරම් එන පිළිකුල වහලා සම්පූර්ණයෙන් ප්‍රියමනාප බවක් ඇති කරලා මනස අන්ධ කරන්නට මේ රාගය සමර්ථයි. ඇතිදේ නැති කරන්නට මේ රාගය සමර්ථයි. නැතිදේ ඇති කරන්නට මේ රාගය සමර්ථයි. තියෙන දේ මුලා කරලා නැති දෙයක් මවා පෙන්නන්නට මේ රාගය සමර්ථයි. මේ තරම් පහත් වූ රාගසිතින් නේද මගේ මනස අඳුරු කරලා මේ අනන්ත සංසාරේ මුලා කරලා අරගෙන ආවේ. මේ මනසින්ම මවන ඡායා මාත්‍රයට නේද, මනසින්ම ඇති කරන මනෝභාවයට නේද මම මෙච්චර කාලයක් එළි හිටියේ. මේ විදිහට සරාගී සිත පිළිබඳව හරියටම දකිනකොට උන්වහන්සේ සියලු කෙලෙසුන් සාරාර්ථයට පත් වෙනවා. දැන් මට කියන්න වෙන මේ ප්‍රශ්නෙට මට උත්තර දෙන්න. මොකක්ද? උන්වහන්සේට මෙතෙක් කාලයක් ඒ සරාගී සිත අවබෝධ කරගන්නට බැරි වුණේ කුමක් නිසාද? මෙච්චර කාලෙක උන්වහන්සේ උත්සාහ කළේ ඔය ටික කරන්නනේ.
නමුත් ඇයි මෙච්චර කාලයක් උන්වහන්සේට ඔය ටික කරන්න බැරි වුනේ? ඔව්. උන්වහන්සේ මෙච්චර කාලයක් උත්සාහ කළේ රාගය හොඳ නෑ මේක අයින් කරන්නට ඕනේ කියලා රාගයත් එක්ක පොළඹුව නිසා රාගය කියන්නේ මොකක්ද කියලා දැක ගන්නට උත්සාහ කළේ. අපි කාටත් වරදින්න උතරයි. අපි කාටත් භාවනා කරන්න ගිහින් වරදින්න උතරයි. අපි තියෙන එක හොඳ නැහැ කියලා ඉක්මනින් ඇදලා දාන්න උත්සාහ කරනවා. නමුත් කාරණේ අවබෝධ කරගන්න නැතුව ඇදලා දාන්න බැහැ නේද? ද්වේෂය හොඳ නැහැ කිව්ව පමණට අපි අත්හැරලා යන්නේ නැහැ ද්වේෂය. ද්වේෂයේ ස්වභාවය මොකක්ද කියලා හරියටම දැක්ක දවසටයි ද්වේෂය අතුරුදහන් වෙන්නේ. ඒ නිසායි කියන්නේ නිවන් දකින්නයි කියලා. ඒ නිසායි බුදුහාමුදුරුවෝ මේ චිත්තානුපස්සනාවේදී දේශනා කරන්නේ සරාගිකං වා චිත්තං සරාගිකං චිත්තං පජානාති. රාග සහිත සිතක් ඇති වුණා නම් මේ රාග සිතයි කොහොමද මේක ඇති උනේ? කොතනින්ද පටන් ගත්තේ? මොකක්ද මේ ස්වභාවය? ඒ මනස දැවෙන තැවෙන හැටි හරියට අධ්‍යයනය කළ විතරයි එය තමන් අතහැරලා යන්නේ. බලහත්කාරයෙන් පන්නන්න හැදුවට කවදාවත් කෙලෙස් පන්නන්න බැහැ. අද අපි භාවනාව කියලා කරන්න උත්සාහ කරන්නේ මහා සටනක්. අචාන්චාහාමුදුර එක තැනක කියනවා ඔබේ මනසේ මතුවෙන කෙලෙස් ධර්ම සමග පොරබදන්න යන්නට එපා. ඒවා ඇති වෙනා යන්නට හරියි. ඔබ තමයි ඒවට යන්නට නොදී බලහත්කාරයෙන් අල්ලගන්නේ. ඇයි? පොරබදන්නට කියනවා. පොරබදන්නට කියලා නවත්ත ගන්නවා. නැවත අරමුණු කරනවා. එපා එපා කියලාත් අපි අරමුණු කරන්නේ මොකද්ද? ඒකමයි. අනේ මේ ද්වේෂය මගේ මනසින් අයින් කරගන්න බෑ කියන්නේ එපා එපා කියේ ඒකම අරමුණු කරනවා. අනේ මේ රාගසිත මගේ මනසින් අයින් කරගන්න බෑ කියලා එපා එපා කියේ ඒකම හිතනවා. එහෙම හිතන්න කවදාවත් ඒ මනෝභාවය අපහත් කරලා යන්නේ නැති. එක්තරා යෝගී භාවනා කරලා යම් මනසින් නිර්මාණය කරන්න ඕනේ. මේ යෝගියාට ඕන වුණා තවදුරටත් මේ தත්ත්වය දියුණු කරගන්න හැටි උගුරේ. ඒ නිසා ඍෂිවරයෙක් මුණ ගැහෙන්නට ඉන්දියාවට ගියා. ඊළඟ මේ ඍෂිවරයා මුණ ගැහිලා තමන්ගේ தත්ත්වය කිව්වා. කියලා කියනවා මට අවශ්‍යයි දැන් ඉන්න தත්ත්වයෙන් ඉදිරියට මනස වඩවා ගන්නට උපදෙස් කරන්න. පස්සේ ඍෂිවරයා අහනවා ඔබ දැන් කොතෙක් දුරට මනස වඩවලා තියෙද? මට පුළුවන් යමක් මනසින් නිර්මාණය කරන්න. පස්සේ ඊශ්වරයා කියනවා හොඳයි එහෙමනම් වඳුරෙක් නිර්මාණය කරන්න මනසින්. අර යෝගියා සැනකින් මනෝමය වශයෙන් වඳුරෙක් නිර්මාණය කරනවා. පස්සේ ඊශ්වරයා කියනවා දැන් ඔය වඳුරව අරමුණු කරගෙන මේ වඳුරව නැති කරන්න උත්සාහ කරනවා. පස්සේ යෝගියා වඳුරව අරමුණු කරගෙන නැති කරන්න උත්සාහ කරන්න වඳුරු රංචුවක් වෙන්න පටන් ගන්නවා. එන්න වැඩි වෙනවා. එක වඳුරක් වැඩි වෙනවා. හිතන වාරයක් පාසා වඳුරෙක් වැඩි වෙනවා. එතන මනසින්ම මවලා තියෙන්නේ. අවසානයේ උත්සාහය අසාර්ථකයි. ඊශ්වරය අහනවා බැරිද? ස්වාමීනි මට ඒක කරන්න බෑ. ඊට පස්සේ කියනවා එහෙනම් අද පළවෙනි පාඩම ඉගෙන ගන්න යමක් මනසින් අතහරින්නට ඕන නම් ඒකත් එක්ක පොරාලන්න එපා. සිහි කල්පනාවෙන් මේ දිහා බලන්නට පමණක් උත්සාහ කරන්න. ඔබ සිහි කල්පනාවෙන් මේ දිහා බලලා අදිෂ්ඨාන කරනවා වෙනුවට එය නැවත උපාදාන කිරීමයි මේ කරන්නේ. උපාදාන පත්‍ය බව. නැවත උපාදාන කරන්න යලි යලිත්තේ මනෝභාවය අපේ මනසේ පහළ වෙනවා. අපි කෙලස් ප්‍රහාණය කරන්නට ගිහිල්ලා ඔන්න ඔය අවුලයි ඉලක්ක කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තියෙන්නේ රාගසිත නම් විතරාගී බව හොයන හරියක් නැහැ. තියෙන්නේ රාගසිත නම් මේ රාගසිතයි කියලා ඒ දිහා බලන්න. ඒ දිහා හරියටම දැක්කොත් හරියටම දකින්නවා කියන්නේ ඊළඟට අපිට තවත් වරදක් තමයි පින්නතුනේ අපි දන්න දැනුම අරමත්තේ පටවන්නට යනවා. අපි භාවනා කරනවා කියලා යම් ආරම්භණයක් මෙනෙහි කරන්නට ගිහිල්ලා මෙතෙක් අහලා තියෙන දන්න දැනුම ඒ මත පටවනවා. එතකොට ඒ හැබෑ ස්වභාවය වැටෙන්නේ දැනුමින් අරක වහලා
අපි තෘප්තිමත් වෙනවා. හරි දැන් මට වැටහුණායි කියලා. මම මේ කියන දේ තේරෙනවද? ඒ කියන්නේ මේකයි. අපි හිතමු අපි යම්කිසි රූපයක් දකින්නයි කියලා. දැකලා අපට සරාගී සිතක් ඇති වුණොත් අපි ඉක්මනටම මේක අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්මයි, මේක පිළිකුල්, මේක මේ විදිහට යනවා කියලා අර මෙතෙක් අපි අහලා තියෙන ප්‍රගුණ කරලා තියෙන දහම් කරුණු ටික අර රූපයෙන් මතට හලනවා කියලා. හලලා ඒ ධර්මයෙන් නරක වහනවා. වහපුවාම අපේ මනස පොඩ්ඩක් වෙලාවක සංසුන් වෙනවා. අපි හිතනවා මේ අපිට ගැඹුරින් වැටුණා කියලා. එතනදී අපිට ලොකු අවාසියක් වෙනවා. මොකද අවාසිය? අර පිළිබඳව හැදෑවට දැනගන්නට සිහි කල්පනාවෙන් ඉඩ නැති වුණ අපිට පූර්ව සංඥාවලින් අපි ආරම්භණය වහලා දැම්මා. මම මුලින්ම කිව්වා සිහියයි කියන්නේ මොකක්ද? පෙරගත්තු සංඥාවලින් බාධා නොකොට අනාගත උපකල්පනයන්ගෙන් බාධා නොකොට පැහැදිලි පැහැපත් අවධානය යොමු කරලා එහි පවතින යථා ස්වභාවය හඳුනා ගන්නට උත්සාහ කරන්න පුළුවන් නම් එතනයි සිද්ධ. එහෙම නැතිනම් ගන්නා දැනුම ගෙනත් එතනට අතහැරියා කියලා ඒ පුද්ගලයා ලෝකේ වටහා ගන්නවා. අපිට මනෝභාවයන් විශ්ලේෂණය කරලා හඳුනා ගන්නට ගියත් මේ දෝෂෙමයි සිද්ධ වෙන්නේ. මනස පිළිබඳව පොතපතේ තිබිච්ච જાති ගුරුවරයා කියා දීපු જાති කාගෙන් හරි අහගත්තුවා අපි ගෙනත් වහනවා අරගෙන. මේ රාගසිතයි, මේක අනිත්‍යයි, මේක දුකයි, මේක අනාත්මයි. දැන් මේ මොනවද හිතන්නේ? අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එක වැරදි කාරණයක් නෙමෙයි. නමුත් මේ අනිත්‍ය දකින්නවද මේ? මේ දුක දකින්නවද අනිත්‍ය දකින්නවද? දකින්නවා වෙනුවට දන්න දැනුමෙන් අරක වහනවා. ඒතකොට මනසේ දැක ගන්න තියෙන ඉඩ අහිමි වෙනවා. එතකොට තේරෙනවද මම මේ කියන්නේ? අන්න ඒ විදිහේ පටලවිල්ලක් අපේ කරගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දන්නා දැනුමෙන් මනෝභාවයන් වහලා තියෙන එක නෙමෙයි කරන්න ඕන. දන්නා දැනුමෙන් ආරම්භණයන් වහලා තියෙන එක නෙමෙයි කරන්න නැත්තේ. ඒ ආරම්භණය වඩා ප්‍රකට කරලා සිහි කල්පනාවෙන් ඒ දිහා බලන්න. ඒ නිසා තියන්නේ සරාගී සිත නම් ඒකත් එක්ක පොරබදන එක නෙමෙයි කරන්න පැත්තේ හොඳ සිහියෙන් බලා ඉන්නට ඕනේ මේ රාග සිතෙන් තමන්ගේ මනසේ ඇති කරන නොයෙකුත් මනෝභාවයන්. ඊටාම පහත් මට්ටමේ මිනිස්සෙකුටවත් උචිත නොවන සතෙක් සිව්පාවේ තිරසනෙක්වත් ඇති නොකරන විදිහේ මහ තුච්ඡ මනෝභාවයන් අපේ මනසේ නැවත ගොඩනගෙන හැටි අපි සිහි කල්පනාවෙන් බලා ඉන්නට ඕනේ. ඒ රාගය නිසා අපේ ගත දැවෙන හැටි, අපේ සිත දැවෙන හැටි අපි සිහි කල්පනාවෙන් බලා ඉන්නට ඕනේ. එතකොට අපිට දැනෙන්නට ගන්නවා රාගයේ ආදීනවය හිතන්නට නෙමෙයි. දැනෙන්නට වැටහෙන්නට ගන්නවා, ප්‍රත්‍යක්ෂ වෙන්න ගන්නවා. එය හරියටම දකිනකොටම සියල්ල අතුරුදහන් වෙනවා. එක්තරා කාලවකවානුවක් මම අර කිව්වේ මම උදකලා භාවනා කළා කියලා. ඒ කාලේ වෙනත් ගල්ලනේ භාවනා කරනකොට මේක මේ කියන්නේ අවබෝධය සඳහා පමණයි. එක්තරා දිනක සරාගී මනෝභාවයක් මගේ මනසේ ගොඩනැගුණා. මම සෑහෙන්න උත්සාහ කරලා මේක පාලනය කරා. කොහොමවත් පාලනය කරන්න බෑ. දැන් ඇත්තටම මම කළේ පොරබදන එකයි. නැවත පොරබැදුවා. පොරබදන්න මේක වැඩි වෙනවා. ඊට පස්සේ මම කල්පනා කළා අසුබේ වඩන්නට කියලා යම් මනසිකුරක් සිහි කරලා ඒ දිහා අසුබ සංඥාව ගන්නකොට ඒක ඇතුලෙන් සරාගී සිතුවිලි මතුවෙනවා. අර අසුබේ වඩන්නට අරමුණු කරන එක ඇතුලෙන්ම රාගී සිත් මතුවෙනවා. මෙතන තවත් කාරණයක් කියන්නට ඕනේ පිටුතුනේ. අපි තවත් කරන වැරද්දක් තමයි අර රාගයේ තියෙද්දි අසුබේ වඩන්න ගියතන ඕනනම් උත්සාහ කරලා බලන්න කවමදාකවත් කරන්න බෑ. ද්වේෂය තියෙද්දි මෙත් වඩන්නට උත්සාහ කරන්න කවදාවත් කරන්න. ඒක හරියට කටේ ලුණු රස තියාගෙන පැණි රස ගැන තලු මරන්නා වගේ නේද? ඒක කවදාවත් වෙන්නේ නැති දෙයක්. පැණි රස තලු මරන්න ඕන නම් කටේ තියෙන ලුණු රස ඉවත් කරලා කට හොදලා දාගන්න. පැණි රස කටේ තියාගෙන තලු මරලා බැලුවොත් පැණි රසයේ ස්වභාවය හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මෙත්සිත හඳුනන්නට ඕන නම් ද්වේෂයෙන් මනස ව්‍යාකූල වෙච්ච වෙලාවට මෙත්සිත හඳුනන්නට බෑ. ද්වේෂය තියෙන වෙලාවට හඳුනන්න පුළුවන් ද්වේෂය පමණයි. එය හඳුනාගෙන, එය දැකගෙන, එය ඉවත් කරලා ඉන් අනතුරුවයි මෙත්සිත හඳුනාගෙන මෙත්සිත අවදි කරගන්න. රාගසිත පවතින වෙලාවට අසුබය හෝ
පිළිකුල හෝ මෙනෙහි කරන්න බෑ. රාගසිත තියෙන වෙලාවට රාගසිත දැකගෙන එය හඳුනාගෙන එය ඉවත් කරලා ඉන් අනතුරුයි අසුබ සංඥාව එහි තහවුරු කරන්න නැහැ. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කළේ මුලින්ම මොකද්ද? සබ්බ පාපස්සා කරන පව්කම් වලින් ඉවත් වෙන දෙවනුවයි කුසල සුඛ සම්පදා. ඒ කියන්නේ මේ අනුපිළිවෙලක් තියෙනවා කියන එක නෙවෙයි පිටුතුනේ. අපිට පිරිසුදු බවක් ඇති කරන්න ඕන නම් මුලින්ම තියෙන කිලුට අයින් කරලා. නමුත් මේ කාරණා වටහා ගන්න අපිට බොහෝ කල් ගත වෙනවා. මේවා කියන තරම් ලේසි නෑ තේරුම් ගන්න එක අපිට කාලයක් ගත වෙනවා. ඉතින් දැන් මම මේ කියන්න ගියේ මගේ මනසේ සරාගී මනෝභාවය ඇති වුණු මොහොතේ මම ඇත්තටම ඒකත් එක්ක පොරබැදුවා. පොරබදන්න වැඩි වෙනවා. අසුබේ මෙනෙහි කරන්න උත්සාහ කරන ඒක ඇතුළේනොත් සරාගී සිත් මතුවෙනවා. අවසානයේ මම හොඳටම හෙම්බත් වුණා. අන්තිමට මට කල හැකි කිසිවක් නැහැ. මම මේ විදිහට පුටුවක් උඩින් වාඩි වෙලා දෑත පුටු වත දෙක උඩ මේ විදිහට තියාගන්න. තියාගෙන ඇස් දෙක පියාගෙන මම කල්පනා කළා වෙන මට කරන්නට දෙයක් නැහැ. වෙන්නේ මොකද්ද කියලා බලන් ඉන්නවා හැරෙන්නට වෙන මට කරන්න පුළුවන් කිසි දෙයක් ඒ වෙනකොට ඉතුරු වෙලා තිබුණේ නැහැ. තරම්ම මනස පූර්ණ වශයෙන්ම රාගයෙන් වික්ෂිප්ත වුණා. පස්සම දැස පියාගෙන දැස් දෙක මේ පුටු වතන් උඩ තියාගෙන ටිකක් අවධානය යොමු කළා. ඇත්තටම දැන් මට මොකද්ද වෙන්නේ කියලා. ඒ වෙලාවේ තමයි මම දුක්වේ මොන තරම් ගත දැවෙනවද මොන තරම් සිත පරිවර්තනය වෙනවද නොයෙකුත් විකෘති මනෝභාවයන් බොහොම වේගවත් මනසේ දෝලණය වෙන හැටි ඊටාම පහත් මට්ටමේ මනෝභාවයන් හදවත තුලින් පැන නගින හැටි ඇත්තටම මේවා හිතන්නේ මේ මමද කියලාවත් හිතන්න ලැජ්ජ වෙන තරමට ඇතුලේ පහළ වෙන මනෝභාවයන් ඒ මනෝභාවයන් තුලින් ඇති කරන ගින්න හදවතෙන් පමණක් නොවේ පිටුතුනේ මුළු ගත සිසාරා බාහිරට විහිදෙනවා. මම මගේ පිටියත්ල මුහුණ දෙසට හරවලා බැලුවා වියක් කීපයක් ඈතට යනකම් ඇගේ රස්නේ පිට වෙනවා. ඒ තරම් වේගවත්. ඒ වෙලාවේ ඇත්තටම මට දැනුනේ අර තද උණ රෝගයක් හැදෙනකොට ඇඟට දැනෙන්නේ පුදුමාකාර තෙහෙට්ටු ගතියක් සහ ඇතුලෙන් ගිනිගෙන ප්‍රශ්නේ මතුවෙන හැටි අන්න ඒ වගේ පුදුම තෙහෙට්ටුවක් සහ පුදුමාකාර ගින්නකින් ගතසිත දැවෙන හැටි දකින්නට පුළුවන් මේ අවස්ථාවේ. ඒ වෙලේ මට කල්පනා වුණා බුදුරජාණන් වහන්සේ රාගයේ ගින්න කියලා දේශනා කළේ මෙන්න මේ නිසා නේද කියලා හරියටම වැටහෙනකොටම හරියටම වතුර බාල්දියක් හිස මතින් වැක්කරුවා වගේ අර සියල්ලම එහෙම පිටින් නිවිලා. එදා තමයි මම හඳුනාගත්තේ මේ මනෝභාවයන් එක්ක පොරබදන එක නෙමෙයි සිහිය කියන්නේ. පොරබදීම නෙමෙයි කරන්න නැත්තේ සිහි කල්පනාවෙන් මේ දිහා දකින්නට පුළුවන් නම් බුදුහාමුදුරුවෝ මේක නේද සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාවේදී සරාගිකං සරාගන්වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ කාරණේ නේද කියලා වැටහෙනකොට එදා ඉන් පෙර කිසිදාක ඇති නොවුණු තරම් බුදුරජාණන් වහන්සේ ගැන ධහම ගැන පුදුමාකාර ප්‍රසන්න බවක් ඇති පිටුනේ මේ ධහම අපේ මනස තුළින් දකිනකොට ධහම කෙරෙහි තථාගතයන් වහන්සේ කෙරෙහි ප්‍රතිපදාව කෙරෙහි අපිට ඒ තරම්ම විශ්වාසයක් ඇති වෙනවා. මේක කළ හැකි දෙයක්. කළ නොහැකි දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා මහණෙනි මේ කළ හැකි දෙයක්. කළ නොහැකි දෙයක් නම් මම ඔයාලට මේක කරන්න කියන්නේ නැහැ. කළ හැකි නිසායි කළ හැකි කියන්නේ. ඒ නිසා උත්සාහ කළ බලන්නට කියන අවවාදයයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මෙන්න මේ විදිහට පින්නතුනේ අර ස්වාමීන් වහන්සේවත් එතකොට මොකද්ද මේ උනේ? එතෙක් කාලයක් මේ රාගී සිත දකින්නට නෙමෙයි උත්සාහ කළේ. උන්වහන්සේ රාගයත් එක්ක පොරබදවදා මේක එළියට ඇදලා දාන්නයි උත්සාහ කළේ. ඒ වෙච්ච එක වැරද්දා. දෙවැනි වැරද්ද තමයි උන්වහන්සේ එතෙක් හිතුවේ මේ රාගය ඇති වෙන්නේ මේ බාහිර අරමුණු වලටයි කියලායි උන්වහන්සේ හිතුවේ. ඒ නිසානේ බාහිර අරමුණු පට්ටල ගහ බලන්නට උත්සාහ කළේ. එහෙම නේද? අපිටත් වෙන්නේ ඒක. අපි හිතනවා මේ අවඥා කරනවා නෙමෙයි පින්නතොලේ. අපි හිතනවා මේ කෙස් අනිත්‍යයි, කෙස් පිළිකුල්, මේ සමානිත්‍යයි, මාස් අනිත්‍යයි මෙහෙම කියලා අපි මේ දකින්නට ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේවා දේශනා කළේ තමන්ගේම කය පිළිබඳවත් අනුන්ගේ කය පිළිබඳවත් අධ්‍යයනය කරන්නට තමයි. නමුත් අපි මේවා අද භාවිත කරන්නේ වැරදි තැනට.
රාගසිතක් ඇති වුණාම මේ රාගසිත ඇති වුණේ අහවල් රූපේ ගැනයි කියලා ඒ රූපේ කඩන්නට විඳින්නට උත්සාහ කරනවා විනා අපේ මනස තුල ඇති වෙච්ච මනෝ රූපය ගැන අපට අමතක වෙනවා. ඒ මනෝ රූපය ගැන අමතක කරලා බාහිර රූපේ කඩන්නට විඳින්නට විතරයි අපි උත්සාහ කරන්නේ. අර හාමුදුරුවෝ කලේ ඔය ටිකමයි. උන්වහන්සේ එතෙක් කාලයක් කලේ බාහිර රූප කඩා විඳින්නට උත්සාහ කළා. ඇතුළත රූපේ හැම එකකින්ම තහවුරු වුණා. අර මලකුණ දිහා බලාගෙන ඉන්නකොට තරාගේ සිත මතුණු තැනදී උන්වහන්සේට වැටහුනේ මේ බාහිර රූපේට නම් මෙහෙම එකක් ඇති වෙන්න විදිහක් නැහැ. එහෙනම් කොහෙන්ද මේක ඇති වුනේ කියලා ඇත්තටම අභ්‍යන්තරයට යොමු වෙන්නට අවශ්‍ය වුණේ ඒ වික්ෂිප්ත බව ඇති වෙච්ච නිසා. ඒ නිසා වෙනතුනේ රාගය වුණත්, ද්වේෂය වුණත්, මුලාව වුණත් අවශේෂ සියලුම මනෝභාවයන් කොහෙන්ද ජනිත වෙන්නේ? අපේ මනස තුළින් අපි සිතන ආකාරය තුළින් විනා ලෝකයේ තුල පවතින හැඩයක් නෙමෙයි. ඒ ලෝකයේ තුල පවතින හැඩයක් නම් කාන්තාවක් දැකලා එක ස්වාමීන් වහන්සේ නමක් අනාගාමී වුණේ කොහොමද? සිතුල්පව්වේ ඉඳලා උන්වහන්සේ අනුරාධපුරයට වඩිනකොට එක්තරා කාන්තාවක් ස්වාමියා සමග අමනාප වෙලා යනවා. උන්වහන්සේට මොන ගැහුණා? මේ හාමුදුරුවෝ ප්‍රසන්නයි මොන සරාගී සිනහවක් පහල කළා අර කාන්තාව. මේ කාන්තාවගේ සරාගී සිනහවලක් කියලා කියන්නේ තමන් තුළ රාගය ජනිත කරන්නට සමර්ථ වෙන ආරම්භණයක්. නමුත් උන්වහන්සේට ජනිත කළේ රාගයද ප්‍රඥාවද? ප්‍රඥාව ජනිත කරන්න පුළුවන් උනේ මොකක් නිසාද? උන්වහන්සේ ලෝකය පිළිබඳ දුටු ආකාරය. එවනම් ලෝකය තුල නෙමෙයි වැරද්ද තියෙන්නේ, ලෝකය අපි මනසින් ගන්න ආකාරය. ඒ සබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංකප්ප රූපෝ පුරිසස්සරා. පුරුෂයාගේ රාගය වනාහි මනසෙහි මතුවෙන සංකල්පය. නේතේ කාමා යානි චිත්තානි ලෝකේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. පුරුෂයාගේ කාමයේ සංකල්ප රාගයක් ඒ ලෝකේ හැදෙරට පවතින දෙයක් නෙමෙයි. අපි හිතනවා අර ස්ත්‍රියටයි මට මේ රාගසිත ඇතිවෙන්නේ, මේ පුරුෂයාටයි මේ රාගසිත ඇතිවෙන්නේ. මෙහෙම සිතුවට ඒ පුරුෂයාටවත් මේ ස්ත්‍රියටවත් නෙමෙයි කොමකටද රාගය ඇති වෙලා තියෙන්නේ? ඒ පුරුෂයා හෝ ස්ත්‍රිය තුලින් තමන්දත්තු සංඥාවටයි. ඒ නිසා සතහාගතයන් වහන්සේ දේශනා කරනවා මේ මුළු ලෝකයේම කෙලෙස් හටගන්නේ මොකක් නිසාද? විපරීත සංඥා නිසායි. සංඥා විපල්ලාසය නිසායි. අපි සංඥා විකෘති කරගෙන හැබැයිවට ලෝකයේ තුල පවතින යථා ස්වභාවයෙන් සංඥාව ගත්තා නම් එහෙම විකාරයක් ඇති වෙන්නට විදිහක් නැහැ. අන්න ඒ පවතින යථා ස්වභාවයෙන් එහි සංඥාව ගන්නට තමයි බුදුහාමුදුරුවෝ කුමක්ද දේශනා කළේ? සතිපට්ඨාන. අර රුචි අරුචිකම් වලින් ඇලීම් ගැටීම් වලින් ලෝකයේ අරමුණු කරන්නේ නැතුව, තමන් ප්‍රියමනාප සංඥා ගොඩනගන්නේ නැතුව, තමන් ප්‍රතික්ෂේප කරන සංඥා බැහැර කරන්නට ගැටෙන්නේ නැතුව ලෝකයේ තුල පවතින දේ පවතින ආකාරයෙන් සිහි කල්පනාවෙන් දකින්නට පුළුවන් නම් එහි මහා ආදීනවයක් අපිට පෙනෙන්නට ගන්නවා. ඒ ආදීනවේ දැකගත්තොත් තමයි අපිට මේ මනෝභාවයන් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඊළඟට පිටුනේ වේසසිත උනත් මෙහෙමයි. වියජනක සිත උනත් මෙහෙමයි. එක්තරා දිනයක මට මතකයි මගේම සහෝදරයෙක් පිළිබඳව කල්පනා කරලා බලනකොට ඒ මගේ සහෝදරයා අම්මා තාත්තා පිළිබඳව පිළිපදිපු හැටි එච්චර සුදුසු නැහැයි කියලා මට මගේම සහෝදරියගෙන් දැනගන්න ලැබුණා. මෙහෙමයි අම්මා තාත්තා ගැන එච්චර හැඟීමක් ඇතුව නෙමෙයි කටයුතු කරන්නේ. දැන් මේ කාරණේ ගැන සිතනකොට කල්පනා කරනකොට මගේ මනසට ඇත්තටම අමනාපයක් මතුවුණා. මොකද මම නිතරම කල්පනා කළේ අපේ පවුලේ 9 දෙනෙක් ඉන්නවා, මම බාලම. ඉතින් මම පැවිදි වුණා. ඒ නිසා මට වැඩිම සහෝදරයා තමයි ගෙදර ඉන්නේ. ඔහු අතින් අම්මා තාත්තට කෙරෙන්න ඕන යුතුයකම් ටික කෙරෙන්න ඕන කියන අපේක්ෂාවක් මා තුළ තිබුණා. ඒ නිසා ඒ කාරණේ හරියට ඉටු වෙන්නේ නැහැ කියලා දැනෙනකොට මට ලොකු අවනාපයක් ඇති වුණා. මම මගේ කුටියේ ආසනයේ මත වාඩි වෙලා මේ ආරම්භණය ගැන නැවත ඈතට හිතාගෙන යනකොට ඇත්තටම
මගේම සහෝදරයා ගැන පුදුමාකාර ද්වේෂයක් තරහවක් මගේ මනසේ ගින්නක් ඇතිට වැඩෙන්න පටන් ගත්තා. අවසානයේ මම මේ කාරණේ පිළිබඳව මගේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවොත් එක්ක දැන් ඉන්න වැඩ ඉන්න කිරියොරුවේ ධර්මානන්ද හාමුදුරුවන්ට මම ගිහිල්ලා කිව්වා අපේ ගෙදර මෙන්න මේ වගේ පුංචි ගැටලුවක් මතුවෙලා කියලා. එතකොට උන්වහන්සේ දේශනා කළා ගෙවල් වල පුංචි ගැටලු ආරවුල ඇති වෙන්න පුළුවන්. ඕවා ඉච්චර හිතන්නට දෙයක් නෑ. ඒවා පිළිබඳව අපි මැදහත් ඒගොල්ලන්ට කතා කරලා උපදේශයක් දුන්නාම ඔබ සමනය කරගන්න පුළුවන්. උන්වහන්සේ ඒක යන්තමටවත් ගණන් ගත්තේ නෑ. ඒකද මම කල්පනා කළා අනිත් අයගේ ප්‍රශ්නවලදී මාත් කොහොම උපදෙස් දෙනවා. ඔක ගණන් ගන්න එපා. ඔය සාමාන්‍ය ප්‍රශ්න ගෙවල් වල පුංචි જાති වඩ කලබල වෙන්න එපා. මෙහෙම කියලා අනිත් අයට මම උපදෙස් දෙනවා. දැන් මේ මට මේක සිද්ධ වුණාට පස්සේ මට ඒක අමතක වෙච්ච හැටි. ඇත්තටම ලැජ්ජාවක් ඇති වුණා. ආපහු මම මගේ කුටියට ඇවිල්ලා අර වාඩි වෙලා හිටපු පුටුවේම වාඩි වෙලා මම කල්පනා කරන්න පටන් ගත්තා මේ මනස එකම ආරම්භණයක් තුල එකම විදිහට හිතන්න පටන් ගත්තාම මොන තරම් අගතිගාමී වෙනවද? පුද්ගලයෙක් මිනිමරුවෙක් වෙන්න, පාපතරයෙක් වෙන්න, පෞකාරයෙක් වෙන්න, අපරාධකාරයෙක් වෙන්න බොහොම සැනකින් පුළුවන් නේද මේ එකම මනෝභාවයක් දිගින් දිගට වර්ධනය වෙන නිසා. මෙහෙම දකිනකොට තමයි ද්වේෂය මොනතරම් අනන්තකාරීද මේ තුලින් මොනතරම් නපුරක් කරනවද කියන එක හරියටම දැක ගන්නට පුළුවන්. එහෙම දකිනකොටයි මේ විදිහට පින්නතොනේ අපේ මනස දිහා ආපහු හැරිලා හරියටම බලනකොට අපිට ප්‍රකට වෙන්නට ගන්නවා ඇත්තටම මේ ද්වේෂ සහගත හැඟීම තුළින් මම කොච්චර දුකක් විඳිනවද මම අන්නයට කොච්චර පීඩාවක් කරන්නද. බුදුරජාණන් වහන්සේ නිසා දේශනා කරනවා සදෝසං වාචිත්තං සදෝසං චිත්තං පජානාති. මම නැවතත් සිහි කරනවා තරහව අමනාපය ඇති වෙලා තියෙන වෙලාවට නම් මෙත් වඩන්න ලෑස්ති වෙන්න එපා. ඒක නිරර්ථක කටයුත්තක්. ඒක කෙරෙන දෙයක් නෙමෙයි. තිත්තරහ තියාගෙන පරිරහ ගැන සිතන්නට උත්සාහ කළා වගේ. ඒ නිසා මෙත් සිත කියන මේ සෞම්‍ය භාවයේ මනසින් අවදි කරගන්නට නම් ද්වේෂ සහගත සිතේ ආදීනවේ දැකගෙන ඒ මනසින් ඉවත් කරලා සෞම්‍ය වූ සිත අවදි කරගන්න. මම දැකගෙන කියන වචනේ අවධාරණය කළේ මොකක් නිසාද? අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන හිතලා අයින් කරන්න. මේක මේ විදිහයි, මේක අනතුරුදායකයි, මේකෙන් මෙච්චර පීඩා ඇති වෙනවා, මේකෙන් ප්‍රශ්න ඇති වෙනවා, අර පොත්වල තියෙන ඒවායි, බණෙන් අහපුවයි, ගුරුවරු කියා දීපුවයි, මේවා ඔක්කොම වැල නොකැඩී අපි හිතනවා. හිතලා කෙලස් නසන්නට පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ එහෙමම දේශනා කරනවානේ. එහෙම දේශනාවක් බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ.